අයිබෝන් දරුවනේ අපි මේ සාකච්ඡා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ දූ දරුවන්ගේ සුවිශේෂී පාඩම් මාලාව තමයි සාහිත්‍ය සංග්‍රහය. ඔබට අමාරුයි කියන පාඩම් මාලාව තමයි සාහිත්‍යය නේ. ඇයි? විචාරයක් ලියන්න ගියාම අමාරුයි. පාඩමක් පැහැදිලි කරගන්න ගියාම අමාරුයි. ඒ නිසා අතිශය වටිනාම පාඩමක් තමයි. මොකද ඔබ දන්නවා ඔබට කෙටි කතා කියන මාතෘකාව කෙටි කතා දෙකක් එනවනේ. දෙකේ එකක් ඔබට ගොඩක් දුරට මාරුවෙන් මාරුවට අහනවා. ඒ තමයි එකක් අපට වැසිකිළියක් කේ ජයතිලක සූරියන්ගේ. අනිත් එක තමයි දියමන්ති මාලය. ඒතර මෙන්න මේ දෙකෙන් එකක් ගොඩක් දුරට මාරුවෙන් මාරුවට විභාගයට අහනවා. ඒතර මේක අපි හොඳටම දැනගන්න ඕන. මොකද්ද? මේ කෙටි කතා කියන මාතෘකාව හොඳට සුපැහැදිලිව දැනගත්තොත් මම හිතන්නේ මම දරුවන්ට පුළුවන් වෙයි මේ පාඩම සුපිරියට ලියා ගන්න. පැහැදිලිද? එතකොට ඔබට 11 වසර සාහිත්‍ය සංග්‍රහයේ බලන්න 13 වෙනි පාඩම අපට වැසිකිළියක්. අපූර්ව කතාවක්. හරි අපූර්ව කතාවක් තියෙන්නේ. අපි ඒක ඉදිරියේ සාකච්ඡා කරනවා. කේ ජයතිලක සූරියන්ගේ හරිම රසවත් විඳින්න පුළුවන් රසයෙන් අනුන කෙටි කතාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ සුවිශේෂී කෙටි කතාව. ශ්‍රී ලාංකීය ජන විඥානය තුල තියෙන සුවිශේෂතා කිහිපයක් ප්‍රකට කරන අපූර්ව කෙටි කතාවක් විදිහට අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී අපට වැසිකිළියක් කියන එක. එතකොට මේක කියන්න පෙර අපි මොකද්ද මේ කෙටි කතා කලාව කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි විස්තරයක් මම මේ ඔබට දෙන්නයි හදන්නේ. කෙටි කතාව ඉතිහාසයට ගිහිල්ලා කෙටි කතාව ඉතිහාසයේ ඈතට ගිහිල්ලා ඒකේ ආරම්භය කවුද මේකට පුරෝගාමී වුනේ ඈ මේකට කවුද මේක මුල්ම නිර්වචනය දුන්නේ ඈ. ඒතර ඔබ ඒක සුපැහැදිලිව දැනගන්න ඕන නේ. 19 වෙනි සියවසේ අගභාගයේ ඒ කියන්නේ මැද භාගයේ තුල මේක නිර්මාණය වෙන්නේ. යුරෝපයේ තුල නිර්මාණය වෙන්නේ. අන්න ඒකට විවිධ මත තියෙන. ඒතර අපි ඒ ගැන කතා කරනවා. එතෙන්දී මේ සම්බන්ධව අපි පාඩමට අවතිකරණ වෙන්නේ කෙටි කතා කලාව සම්බන්ධව පුරෝගාමී වෙච්ච ඒකට නිර්වචනය දීපු චරිතය තමයි ඇමරිකානු ජාතික එඩ්ගා ඇලන් ෆෝ. එඩ්ගා ඇලන් ෆෝගේ නිර්වචනයත් එක්ක තමයි කෙටි කතා කලාව පිළිබඳ පෙර අපර දෙදිග පඬිවරු විවිධාකාරයේ නිර්වචන ඉදිරිපත් කරනවා. පැහැදිලිද? ඒතර අපි අන්න ඒ විස්තර ටික තමයි මේ සාකච්ඡා කරන්න හදන්නේ. ඊට අමතරව කෙටි කතාවක තියෙන උන ලක්ෂණ ටික කෙටි කතාවක් තුළ කෙටි කතාවක් වෙන්නේ මොන වගේ ලක්ෂණ තියෙනව නන්ද? කෙටි කතාවක් ඇතුළත තියෙන්න ඕන මොනවද? මෙන්න මේ කියන සුවිශේෂී කරුණු කාරණා සාකච්ඡා කරාම අපට වැසිකිළිය කියන පාඩම ඔබට අතිශය රසවත්ව අපිට ඔබට විඳින්න පුළුවන්. මම ඔබට ඒක අතිශය රසවත්ව පැහැදිලි කිරීම ටික කරනවා. පැහැදිලිද? අපි බලමු මේකේ පාඩම කොහොමද ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ. කෙටි කතාව කියන්නේ මොකක්ද කියන එක බලන්න. කෙටි කතාව කියලා තියෙනවා. බලන්න. ලෝකේ සෑම භාෂාවකටම පාහේ පොදු ජනප්‍රිය සාහිත්‍යාංගයක් ලෙස වර්තමාන කෙටි කතාව දැක්විය හැකියි. කතා කලාවේ ක්‍රමික විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස කෙටි කතාව ගොඩනැගුණේ යයි විශ්වාස කෙරේ. එඩ්ගා ඇලන් ෆෝ, නැතෑලියල් හෝතෝන්, ගීද මොපසාන් හා ඇන්ටන් චෙකෝෆ් යන ලේඛකයන්ගේ නිර්මාණ හේතු කොටගෙන කලාත්මක ලෙස සකස් වූ වර්තමාන කෙටි කතාවේ විෂය හා ස්වභාවය විවරණය කරනු පිණිස ආරම්භයේදී පැහැදිලි නිර්වචනයක් තිබුණේ නැත. ඒ බැව් එකල කෙටි කතා හඳුන්වා දුන් විවිධ නම් වලින් පැහැදිලි වන්නේ. ඇමරිකන් ලේඛකයෙකු අයිවින් සිය කතා හඳුන්වා දුන්නේ සටහන් හෙවත් කතා යනුවෙනි. නැතෑනියල් හෝතෝන් රචනා කළ කතා සටහන් හෙවත් උපදේශ කතා යන නම් වලින් හඳුන්වා දුන්නේ
කතා හෙවත් ලිපි යනුවෙන් එඩ්ගා ඇලන් ෆෝ සිය නිර්මාණ නම් කළ අතර ජොහාන් නැමැති ජර්මන් ලේඛකයා විසින් එම කතා ලුඩ්විග් ටියන් චිත්‍ර යනුවෙන් නම් කරනු ලැබේ. බලන්න එතකොට ලෝකයේ තුල කෙටි කතා කලාව පිළිබඳ ප්‍රවිෂ්ටයක් ගත්තහම ඒ සම්බන්ධ කතා කරපු ඒකට කලාත්මක ස්වරූපයක් පනපෝපු සුවිශේෂී චරිත තමයි අපි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම බලන්න. එඩ්ගා ඇලන් ෆෝ, ඇමරිකානු ජාතික එඩ්ගා ඇලන් ෆෝ, නැතෑනියල් හෝතෝන්, ගීත මොපසාන් හා ඇන්ටන් චෙකෝෆ්. හරි. එතකොට ඊට පස්සේ ඇමරිකන් ලේඛකයෙකු වූ අයිවින්, අපි ඒ පොඩ්ඩක් හඳුනා ගනිමු. හරිද? ජොහාන් නැමැති ජර්මන් ලේඛකයා විසින් ලුඩ්විග් ටියන් බලන්න. ඒ කියන්නේ සුපැහැදිලි හැඳින්වීමක් කළා නෑ මුලින්. පැහැදිලි. ඕනම එකක් එහෙම නේද? ඕනම එකක් ආරම්භය ටිකක් පැහැදිලි නෑ. ටික දුරක් යනකොට තමයි ඒකේ අඩුපාඩු හැදිලා හරියට හරි දෙයක් එන්නේ. දැන් රයිට් සහෝදරයෝ ගුවන් යානය නිර්මාණය කරාට වර්තමානයේ බලන්නකෝ ඒකේ තිබිච්ච සියලු අඩුපාඩුකම් අරගෙන සුවිශේෂී ගුවන් යානක් තියෙනවා. හැබැයි ඉතින් ආරම්භය තමයි අමාරු. ඕනම දෙයක් ආරම්භ කරන්න අමාරු. ඊට පස්සේ ඒකේ අඩුපාඩු හොයන්න මිනිස්සු ඕන තරම් ඉදී. පැහැදිලිද? ඒක අඩුපාඩු හදලා අලුතෙන් හදාගන්න මිනිස්සු ඕන තරම් ඉදී. හැබැයි ආරම්භයයි මේකට අමාරු. ඕනම දෙයක් එහෙමයි. ඕනම දෙයක් ආරම්භ කරන්න අමාරු. ඊට පස්සේ ඒක ඊටමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. ඒක තමයි මානවයාගේ විශේෂත්වය. මනස උස්සන්න තීති මනුස්සෝ කියන්නේ ඒකයි. මනසේ උසස් නිසා ඒගොල්ලෝ මේ ඔය මානව පරිණාමය ආවේ එහෙමනේ. ඒ මානව පරිණාමයේ තුල මිනිසා අතිශය බුද්ධිය නිහල තාක්ෂණයක් තියෙන චරිතයක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. අද සියලු දේවල් තාක්ෂණයත් එක්ක තියෙන්නේ. මේ බලන්නකො මේ දැන් අද ඔබට උගන්වන දීපී এডুকেෂන් අධ්‍යාපන නාලිකාවේ මයි දරුවෝ ගෙදර ඉඳගෙන ලස්සනට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ මානවයාගේ මේ බුද්ධිය වන මේ සියල්ල අතිශය දියුණු වෙච්ච නිසා. ඒ තාක්ෂණික මේවල නිර්මාණය කරන්නේ මිනිහා. ඒතර මිනිහාගේ සංවර්ධනය, මුලේ වර්ධනය, මේ වර්ධනයේ ප්‍රතිඵලයක් තමයි අද අපි භුක්ති විඳින්නේ. මේ අති දැවැන්ත තාක්ෂණික මෙවලම් ලෝකයට නිර්මාණය වෙලා තියෙන එක. හැබැයි මේ ඔක්කොම ඒතර ආරම්භ වෙච්ච අවස්ථාව අමාරුයි. ඒකයි. ඒතර ආරම්භයේ සුපහැදිලි නෑ. ටිකක් යද්දි තමයි ඒක. ඕනම දෙයක් එහෙමයි. නේ ඕනම දෙයක්. උගන්නන්න එන්න මුලින් අවුල්. ටික දුරක් යද්දි තමයි ඒක හරියන්නේ. නේ? වාහනයක් පදවන්න ගන්න ලයිසන් එක ගන්න ඉතින් කාලයක් ගැන අමාරුයි. පස්සේ S2 පියාගෙන යන්න පුළුවන්. ඒ වගේ තමයි. එහෙනම් ආරම්භයට බලන්න. එතකොට ජනප්‍රිය සාහිත්‍යාංගයක් ලෙස වර්තමාන කෙටි කතාව දැක්විය හැකි කතා කලාවේ ක්‍රමික විකාශනය. ඒතර මේක මේ අපූර්ව නිර්මාණයක්. මේක මාර්ටින් වික්‍රමසිංහයන් කියන්නේ මේ පැරණි කතා කලාව යුරෝපයට ගිහිල්ලා මෙහාට ආවා කියලා. ඒක යාගේ පුද්ගල බද්ධ මතයක්. කොහොම නමුත් ඒකට හේතුව 550 ජාතක පොත අරගෙන ගත්තහම කෙටි කතා ලක්ෂණ බහුලව තියෙනවා. පුදුම විදියට තියෙනවා. දැන් අන්ධබුත ජාතකය ගත්තහම ඒකේ ඒ කතාව තුල සම්පූර්ණ කෙටි කතාවක් විදිහට තමයි කතාව යන්නේ. දාදු ක්‍රීඩාව තමයි තියෙන්නේ. බෝධිසත්වයෝයි බමුණයි අතරේ දාදු ක්‍රීඩාව. ඒක දාදු ක්‍රීඩාව තුල ඔහු පෙන්වන්නේ සබ්බා නදී වංකගතා සබ්බේ කට්ටාම යවනා සබ්බීතියෝ කරේ පාපං ලබමාන අනිවාත. මොකද්ද මේ සත්‍යක්‍රියාවක් කරන දාදු කැටේ දාන ගම. සියලු ගංගාවන් වක්‍රව යනවා. සියලු වනස්පතීන් වනාන්තර වනස්පතීන් ගහනවා.
හැබැයි ස්ත්‍රිය ගර්භයේ ඉඳලා රැක්කත් රකින්න බෑ කියලා. ඉතින් ඔහොම ධාතු කෙලිය ඕක තමයි යන්නේ. මේක තමයි සංසිද්ධිය. මේක තමයි ප්‍රධාන සිදුවීම. ඒතර ප්‍රධාන චරිතය බෝධිසත්වය. ඒතර මෙන්න මේ ප්‍රධාන චරිත එකයි කෙටි කතාවක තියෙන්නේ. ප්‍රධාන චරිත එකයි. සෙසු චරිත තියෙනවා. එක් ප්‍රබල සිදුවීම් එකයි තියෙන්නේ. ඒ නිසා මේ අන්ධබුද්ධ ජාතික අතිශයින්ම මේක උදාහරණයක් ඔබට ගත්තේ. ඒතර මෙන්න මේවා යුරෝපයට ගිහිල්ලා කියවලා කෙටි කතා කලාව ආවා කියන කතාව තුළ තමයි මාර්ටින් වික්‍රමසිංහ සූරීන් අපිට පැහැදිලි කරන්නේ. පැහැදිලි. නමුත් කොහොමවත් වර්තමානයේ එහෙම පිළිගන්නේ නැහැ. ඒ පිළිගැනීම සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට යනවා. 1964 මහාචාර්ය විමල් දිසානායක සූරීන් ඒ මහාචාර්යවරයා සාහිත්‍ය සම්මේලනයකදී කුරුණෑගලදී සුපැහැදිලිව කියනවා නවකතා කලාව කෙටි කතා කලාව ආරම්භය යුරෝපයේ එහෙම මෙහාට ඇවිල්ලා පැලවෙච්ච බීජයක් කියලා පැහැදිලි අප බලමු මේක. දැන් එතකොට මේ සම්බන්ධව ප්‍රධාන චරිත ටිකක් තියෙනවා එඩ්ගා ඇලන් ෆෝ. එයා ඇමරිකානු ජාතිකයෙක්. කවුද? ඇමරිකානු ජාතිකයෙක්. ඒතර ඇන්ටන් චෙකෝව් ලෝක ප්‍රකට චෙරිවත්ත ලියලා ඒ චෙරිවත්තේ ආభాසයෙන් ලංකාවේ ලියනවා ගම්පෙරළිය. ගම්පෙරළිය ආభాසය ලබන්නේ චෙරිවත්ත නාට්‍ය. ඒත් එහෙනම් අපිට පැහැදිලි යුරෝපයේ තුලනේ. ඒතර ගුණදාස සමරසේකර සූරීන්ගේ බයිසිකලයේ කෙටි කතාව. නිකොලායි ගොගොල්ගේ හිම කබාය. ඒක තමයි ආభాසය. නිකොලායි ගොගොල්ගේ හිම කබාය ආభాසය අරගෙන මෙයා බයිසිකලයක් ගන්න ආසාව ඇති වෙන අරයට හිම කබායක්. අකගේ අකීච්චි ප්‍රධාන චරිතය. මේකේ සියදෝරිස්. සියදෝරිස්ට රබර් කිරි මිල ඉහළ යාමෙන් එයාට බයිසිකලයක් ගන්න පුළුවන් වෙනවා. අරයට පාරිතෝෂික ආදායම ඉහළ ගිහිල්ලා එයා හිම කබායක් ගන්නවා. සතුටෙන් එනවා ඒක අරගෙන. හොරු කණ්ඩායමක් උදුරන් යනවා. එයා පිස්සු වැටෙනවා. ඒ දේවවරම් වාදය පදනම් කරගෙන. මෙයා මොකද වෙන්නේ? මේ බයිසිකලයක් අරගෙන සතුටු වෙද්දී එක තැනකදී බූක්කුවයි නවතලා ලොරි කාරයෙක් මේක කුඩු කරගෙන යනවා. එතකොට මෙයා එතනින් චරිතය වෙනස් වෙනවා. පේබද්දෙක් බවට පත් වෙලා එතන ඒ ජීවිතයේ අනිත්‍යතාවය සම්පූර්ණයෙන් අර බෞද්ධ දර්ශනය අනුව ඒක නිර්මාණය වෙනවා. අරක දේවවරම් වාදය සමානයි. එහෙනම් අපිට පැහැදිලි මේ බටහිර ඒව මෙහාට එන්නේ 1760 කාර්මික විප්ලවයේ එංගලන්තයේ ලැන්කැෂියර් ප්‍රාන්තයේ ඇති වුණා. ඒ නිසා මේ නිර්මාණ සියලු යන්ත්‍ර සූත්‍ර එහෙ තමයි ආරම්භ වෙන්නේ. ඔය පොත්පත් නිර්මාණය කරන ඒවා මුද්‍රණ යන්ත්‍ර. එතකොට එහෙ නිර්මාණය වුණාම තමයි බලන්න පුළුවන්. මෙහෙට අපිට මුද්‍රණ ශිල්පයක් ආවේ නැහැ. අපි බානක පරම්පරාවේ ආවේ කටපාඩම් නේද? හරි පුතේ. බලමු අපි එනං අන්න මතක තියාගන්න ප්‍රධාන චරිත ගීද මෝසන්, ඇන්ටන් චෙකෝව්, එඩ්ගා ඇලන් ෆෝ ඇමරිකානු ජාතිකයා තමයි කෙටි කතා කලාවේ නිර්මාතෘ විදියට අපි හඳුනගන්නේ. බලන්න. කෙටි කතාවේ සුවිශේෂත්වය පැහැදිලි කරනු ලැබුවේ 1842 දී පමණ නැතෑනියල් හෝතෝන්ගේ දෙවරක් කියූ කතා නම් කෘතියට විවේචනයක් සැපූ එඩ්ගා ඇලන් ෆෝ විසිනි. ආන්න චරිතය අපිට පැහැදිලි. 1800 හෝතෝන් කවුද පුතේ? නැතෑනියල් හෝතෝන්ගේ දෙවරක් කියූ කතා. Twice Told Tales නම් කෘතියට විවේචනයක් සපයන්නේ කවුද? එඩ්ගා ඇලන් ෆෝ විසින්. අන්න එතකොට එඩ්ගා ඇලන් ෆෝ කියලා මතක තියාගන්න කවුද පුතේ? ඇමරිකානු ජාතික සුවිශේෂී චරිතයක්. කෙටි කතාව යන කුමක්ද එහි විශේෂත්වය කවරේද යන මේ නිබන්ධනයේදී ඔහු විසින් විවරණය කරලා තියෙනවා. හරිද? කවුද එහෙනම්? ඇමරිකානු ජාතික එඩ්ගා ඇලන් ෆෝ. මොන ෆෝද පුතේ? ඇමරිකානු ජාතික එඩ්ගා ඇලන් ෆෝ. එතකොට නැතෑනියල් හෝතෝන්ගේ මේ කතාවට තමයි ඔහු විවේචනයක් අරගෙන එන්නේ. පැහැදිලිද? මොකක්ද එහෙනම්? බලන්න. දෙවරක් කියූ කතා. බලන්න. දුරාතීතයට දිවෙන පෙරාපර දෙදිග කතා කලාවේ ක්‍රමික විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස කෙටි කතාව
බිහි වූ බැව් ඒ පිළිබඳ විවිධ පර්යේෂණවල යෙදුණු විචාරකයෝ පවසිති. ඉන්ද්‍රජාලිකයන්ගේ කතා ලෙස සලකනු ලබන බලන්න Tales of Magnesian නැමැති සංග්‍රහයේ ක්‍රිස්තු පූර්ව 416 දී පමණ රචනා වූයේයි සැලකෙන කතා රසක් අන්තර්ගතය. මේ කතාවලින් වර්තමාන කෙටි කතාවේ ප්‍රභවය සිදු වූයේයි ඇතැම් විචාරකයෝ සැක කරති. තවත් සමහරු බයිබලයේ ඇතුළත් රූත් සහ ජොනාවා පිළිබඳ කතාවලින් කෙටි කතාව ගොඩනැගුණේයයි පවසති. අන්න බලන්න විවිධ අය විවිධ මත මං කිව්වේ පළ කරා කියලා නේද? ඒතර කොහොම නමුත් බලන්න මේ Tales of Magnesian කියන සුවිශේෂී කතාව ඒක ඉන්ද්‍රජාලිකයන්ගේ කතා කියලා හඳුන්වන්නේ. ඒතර මෙන්න මේකේ තියෙන මේ සංග්‍රහයේ ආපු ඒවා අරගෙන මෙන්න මේ වයින් මේකේ නේවයි නිර්මාණය වුණා කියලා. ඒක එක මං කිව්වේ එක එක අයගේ විවිධ මත මේකට ඇවිල්ලා තියෙන්නේ. බයිබලයේ තියෙන කතා වලින් ආවා කියලා කියනවා නේ. දැන් මාර්ටින් වික්‍රමසිංහ සුගුරින් කියන්නේ ජාතක පොත ඇතුළු මේවා යුරෝපයට ගිහිල්ලා ඒකෙන් බිහි වුණා කියලා නේ. ඔන්නෝම එක එකනට මත පළ කරන්න පුළුවන්. බලන්න. බයිබලයේ ඇතුළත් රූත් සහ ජොනාවා පිළිබඳ කතාවලින් කෙටි කතාව ගොඩනැගුණේයයි පවසති. බලන්න එහෙනම්. ඉන්ද්‍රජාලිකයන්ගේ කතා ලෙස සලකනු ලබන ක්‍රිස්තු පූර්ව 4000 දී පමණ ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා කියන්නේ. ඒතර මෙන්න මෙහෙම කෙටි කතාවට විවිධ අදහස් පළ කරන එක ආරම්භයේ සම්බන්ධව ওই විදියට අපි බලමු කොහොමද මේකේ ආරම්භය හරියට සිද්ධ වුණේ කියලා. කෙසේ වුවද ඈත අතීතයේදී පෙරදිග හා අපරදිග ප්‍රචලිත වූ ජන කතා වලින් වර්තමාන කෙටි කතාවේ පසුබිම ගොඩනැගෙනට ඇතැයි සිටිය හැකිය. අන්න පුතේ. බලන්න එහෙනම් මොකක්ද වෙන්නේ? පෙරදිග හා අපරදිග ප්‍රචලිත වූ ජන කතා වලින් වර්තමාන කෙටි කතාවේ පසුබිම ගොඩනැගෙන ඇතැයි සිටිය හැකිය. පෙර අපර දෙදිග නිර්මාණය වෙච්ච ජන කතා. පැහැදිලිද? අන්න මේ කතා අනුසාරයෙන් මේ කියන කතා කලාව නිර්මාණය වෙන්න ඇති කියලා ගොඩක් අයගේ විශ්වාසයක් තියෙනවා පිළිගන්න පුළුවන්. ඉතාලි ජාතික ලේඛකයෙකු බොකේෂියෝද අන්න ඉතාලි ජාතික කවුද පුතේ? බොකේෂියෝද වර්තමාන කෙටි කතා කලාවේ පුරෝගාමියෙකු ලෙස සැලකේ. බොකේෂියෝද කෙටි කතා කලාවට ආවේනික වූ ඇතැම් ලක්ෂණවල පසුබිම ඔහු විසින් රචනා කරනු ලැබූ ඩී කැමරන් නැමැති කෘතියේ මොකද පුතේ? ඩී කැමරන් නැමැති කෘතියෙහි අන්තර්ගතව ඇත. වර්තමාන කෙටි කතාව එහි තත්වයට පත්වීමට පෙර අවස්ථාව සලකනු කරන වැදගත් කතා සංග්‍රහය වන්නේ මෙයයි. බොකේෂියෝ අනුගමනය කරමින් ඉංග්‍රීසි ජාතික ජොෆ්රි වෝසර් විසින් රචනා කරන ලද කැන්ටබරි කතා කෙටි කතාවේ ප්‍රභවය විමසූ උගතුන්ගේ අවධානයට ලක් වූයේ ය. කාගේද පුතේ? ඒ කියන්නේ ජොෆ්රි වෝසර් කියන ඒ ලේඛකයාගේ. ඉතින් මේක එක්කෙනාගේ ඒ කෘති අවධානයට ලක් වෙනවා. ඒ ලක් වෙලා තමයි අවසානට ගානට මේක කූට ප්‍රාප්තියට එන්නේ. හරියටම නියම තැනට හොඳම අවස්ථාවටපත් වෙන්නේ. මේ ඇතුළත්ව ඇත්තේ කැන්ටබරි දේවස්ථාන වැඳ පුදා ගැනීමට යන වන්දනාකරුවන් අතර මග ගමන් විඩාව මගහරවා ගැනීමට කියන ලද කතාන්තරයන්. අපි කියන්නේ කතාව ගමනට දෝලාවක් කියලා නේද? දැන් අපි කතා කර කර ගමනක් යද්දී
ඒක නිකම්ම දැනෙන්නේ නෑ නේද? ඒ කියන්නේ බලන්න ශ්‍රී පාදයට යන අය තුන් සරණ කියනවනේ. ඒ කියාගෙන යද්දී මහන්සිය කාන්සිය ඔක්කොම නැති වෙනවා. නේ ජනකවිය බලන්න. විවිධ දුක්ඛ දෝමනස්යන්ට මූණ දෙන ඔහු નિરાයාසයෙන් ඔහුගේ මනසින් හදවතින් මෙනවා වදන් මාලාවක්. ඒක ගලාගෙන යනවා. ඔහුට ඒ පාළුව තනිකම ඒ සියල්ල අමතක වෙනවා. පැහැදිලි. ඒ වගේ මේ ජනකතා ඔහොම නිර්මාණය වෙලා තියෙනවා. ඒ පාළුව තනිකම ඒ කියන අවස්ථාවලදී. අන්න ඒවා ආభాෂයෙන් ඒවා තුලින් මේ කතා කලාව නිර්මාණය වුණා කියලා තමයි මේ විශ්වාසයක් තියෙන්නේ. කෙටි කතාවේ වඩාත් ඉස්මතු වී පෙනෙන ලක්ෂණය වන්නේ සංක්ෂිප්ත භාවයයි. වර්තමාන කෙටි කතාවට මිනිසා හා මිනිසා අතර ඇතිවන අරගල මිනිස් සම්පති සිත් සතන්හි ඇතිවන අභ්‍යන්තරික උග්‍ර කැළඹීම් ඔහුගේ මනසේ එක් කොටසක් අනෙක් කොටසට එරෙහිව ගැටෙන ආකාරය හා සම්බන්ධ මානසික අගයකින් යුත් අත්දැකීම් වස්තු විශේෂ වේ. මෙබඳු අනුභූතීන් සියුම් වින්දන ශක්තියෙන් යුතුව අවලෝකනයෙහි කුසලතාවක් කෙටි කතා කරුවා සතු විය යුතුය. මේ සඳහා කෙටි කතා කරුවාටද කවියෙකු තුල නිසර්ගයෙන් පිහිටිය යුතුය. කවි ශක්තිය හා පරිකල්පන ශක්තිය තිබිය යුතුය වේ. දැන් එතකොට බලන්න අපි මුලින් කතා කළ මේ චරිත හරිද? මේගොල්ලෝ මේ අය කෙටි කතාව පිළිබඳ විවිධ මත පළ කරාම ඒ අතරේ අපිට ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒකේ වැදගත්ම එකක් තමයි සංක්ෂිප්ත භාවය කියන එක. කෙටි කතාව තුල තියෙන විශේෂත්වයක් තමයි කෙටි බව. කෙටි කතාව කියන්නේ ඒක. සංක්ෂිප්ත. එතකොට මේක එක හුස්මට කියවා හමාර කරන්න පුළුවන් සංක්ෂිප්ත වෘතාන්තයක් වෙන්න ඕන. ගද්‍යමය වාක්‍ය ඛණ්ඩයක් වෙන්න ඕන. ගද්‍යමය වාක්‍ය කොටසක් වෙන්න ඕන. ඒතර ඒ තුල තමයි මේක නිර්මාණය වෙන්නේ. නම් කෙටි කතාව කියන එතන වචනේම අපිට පැහැදිලි වෙනවා කෙටි කියන එක අදහස තමයි සංක්ෂිප්ත හේවා සංකේප. කෙටි කතාව නව කතාවක් වෙන්නේ නැහැ. පොතක් එන්නේ නැහැ. නව කතාව පොතක් විදිහට එනවා. කෙටි කතාව නව කතාව වගේ චරිත ගොඩක් පාදක කරේ නිර්මාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ නව කතාවේ චරිත කීපයක් තියෙන්න පුළුවන්. දැන් චරිත තුනක් නව කතාව. සනා ඉසා රාජ්‍ය. ඒතර මේ තුන් දෙනා කේ ජයතිලක සූරීන්ගේ අපූර්ව නව කතාවක් චරිත තුනක්. එතකොට ඉසා සනා රංජි කියන මේ තුන් දෙනාගේ පැති තුනක් ගැන කතා කරන්නේ. දැන් කෙටි කතාව ගැන අපි කතා කරද්දී මානව ජීවිතේ විවරණය වෙනවා. කෙටි කතාව තුල එහෙම නැහැ එක්කෙනෙක්ගේ ඒ යම් අංශයක් අරගෙන ඒක පෘතුලව විස්තර කරනවා. එක කොටසක් අරගෙන එයාගේ දකින්න පුළුවන් කොටස සම්පූර්ණ විවරණයක් කරනවා. එහෙමයි යන්නේ. එතකොට ඒ යන අතරතුරේ තමයි එතකොට අපිට පැහැදිලි වෙන්නේ මානවයාගේ එක කොටසක් ගත්තාම ඒකේ හරය අරගෙන එළියට දානවා. ඒක තමයි සංක්ෂිප්ත වෙන්නේ. එහෙනම් මානව ජීවිතේ විවරණය කරනවා නම් ඒක කෙටි කතාවක් නෙවෙයි ඒක නව කතාවක්. මානව ජීවිතේ එක කොටසක් අරගෙන ඒකේ හරය අරගන්නවා එකතු කරලා එළියට දානවා. ඒක තමයි එහෙනම් සංක්ෂිප්ත භාවය කියලා අපි ගන්නේ අදාළ ටික පමණයි. හරය පමණයි. අරටුව පමණයි මේකේ තියෙන්නේ. ඒ නිසා හේතුඵල සම්බන්ධතාවය මත සියල්ල පෙළ ගැහිලා එක කොටසක්වත් අංශුවක්වත් අඩු වෙන්නේ නැති වෙන ඕමනා ටික විතරයි මේක තුල දකින්න තියෙන්නේ. පැහැදිලිද? අප බලමු. කෙටි කතාව යන කොමක්ද? ඔන්න දැන්. සමර්සෙට් මොම් විසින් එඩ්ගා ඇලන් ෆෝ කෙටි කතාව වටහාගත් ආකාරය පිළිබඳ විවරණයක යෙදෙමින් හොඳ කෙටි කතාවක් කෙබඳු විය යුතුදැයි මෙසේ පවසා ඇත. එය ද්‍රව්‍යමය හෝ ආධ්‍යාත්මික වූ ඒකේ සිද්ධියක් වටා ගෙතුණු එක හුස්මට කියවා හමාර කළ හැකි ප්‍රබන්ධ ඛණ්ඩයකි. එක හුස්මට කියවා හමාර කළ හැකි ගද්‍යමය වාක්‍ය ඛණ්ඩයක්. කවුද මේ කියන්නේ?
මේ එඩ්ගා ඇලන් ෆෝගේ කතාවත් එක්ක යන්නේ. එතකොට පුතේ මේ කෙටි කතාව කියන එක එතනම පැහැදිලි වෙන ඕනේ. බලන්න. ප්‍රබන්ධ ඛණ්ඩයකේ එහෙනම් ඒ අදාළ කොටස් ටික තමයි මේකේ තියෙන්නේ. මහා යාන් හැලි නෑ. ඒ කියන්නේ පුතුල විස්තරයක් නෑ මුළු පරිසරයම ගන්නෙ නෑ චරිතය අරගෙන. ඒ චරිතය තුල තියෙන මොනවා හරි එක සංසිද්ධියක් තමයි ගන්න. එක් ප්‍රධාන චරිතයක් කේන්ද්‍ර කරගෙන එක සංසිද්ධියක් අරගන්නවා. ඒක තමයි එකතු කරලා අරගෙන අපිට පැහැදිලි කරලා දෙන්නේ. බලන්න එහෙනම්. ඔබ ඒක බලන්නේ කතාව හරි. බලන්න එතකොට මේ කොටස ඔබට පැහැදිලි ඇති. ඔය බලන්න. එය ද්‍රව්‍යමය හෝ ආධ්‍යාත්මික වූ ඒකීය සිද්ධියක් කොට අගෙතුණු එක හුස්මට කියවා හමාර කළ හැකි ප්‍රබන්ධ ඛණ්ඩයකි. බලන්න මේ අදහසෙන් කෙටි කතාවට පිවිසිය යුතු සුවිශේෂ ලක්ෂණ දෙකක් හඳුනාගත හැකිය. එනම් සංක්ෂිප්තභාවය හා අධ්‍යක්ීම් ඒකීභූත ධාරණාවක් වන අයුරින් රූපණය කිරීමේ. අන්න දැන් ඒ කියන විවරණය තුල ඒකීය ධාරණාවක් එක්ක සංක්ෂිප්තභාවය ගැන තමයි මේකේ අපිට කියන්න තියෙන දෙයක් තියෙන්නේ. මේකේ තියෙනවා අන්තර්ගත වෙනවා කෙටි කතාවක් නම් මෙන්න මේ දෙක. මොකද්ද මේ? ඒකීය ධාරණාවක්. පැහැදිලිද? ඒ වගේම සංක්ෂිප්තභාවය. කියන්නේ එක අරමුණයි මේකේ තියෙන්නේ. අරමුණු කිහිපයක් බෑ. ඉටු වෙන්න තියෙන එකයි. පැහැදිලිද? නවකතාවක සිදුවීම් අතර දැකිය නොහැකි ආකාරයේ එකමුතු බවක් කෙටි කතාවක එකිනෙක සිදුවීම් අතර තිබිය යුතුය. කෙටි කතා කරුවාගේ අරමුණත් ඔහු කතාවෙන් ගෙනහැර දක්වන අදහසෙන් එකමුතු බවක් තිබිය යුතුය. එසේම උසස් ලෙස කෙටි කතාවේ එකමුතුකම රඳවා ගැනීම සඳහා කතාව ඒකාබද්ධ සම්පූර්ණ වස්තුවක් විය යුතුය. නැතෑනියල් හෝතෝන්ගේ දෙවරක් කියූ කතා විවරණය කරමින් එඩ්ගා ඇලන් ෆෝ මෙසේ පවසා ඇත. දැන් එහෙනම් අන්න පැහැදිලිවම අපිට එඩ්ගා ඇලන් ෆෝ කියන කතාව තමයි නවකතාවට හාත්පසින්ම මේකේ වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වෙනස්කම් ටික තමයි මේකේ සියලු දේවල් ටික එකමුතුභාවයක් තියෙනවා. ඒ එකමුතුභාවය තුල තමයි මේ සංක්ෂිප්තභාවය තියෙන්නේ. ඇයි අර උමනා ටික එකතු කරලා තියෙනවා. ඒක විශ්වාස කරන්න පුළුවන් විදියට කතුවරයා මේක පරිකල්පනය කරන්න ඕන. පැහැදිලිද? එතකොට කෙටි කතාව තුල අනිවාර්යයෙන්ම පරිකල්පන ශක්තිය පරිකල්පනය කියන එක තියෙන්න ඕන. ඒකයි මේ එකමුතුභාවය කියන කතාව අපිට පැහැදිලි වෙන්නේ. ඌමනා ඒව ටික විතරක් මෙහෙම එකතු කරනවා. එකතු කරනවා කියලා කියන්නේ අර පැතුරුණු තියෙන ටික එක්කත්තාම මේක සංක්ෂිප්තයි. පැහැදිලිද? අන්න එන සුවිශේෂයි. කෙටි කතාව සහ නව කතාව අතරේ විශේෂත්වයක් අපිට පේනවා. අරක මහ විශාල පැතිරීමක් තියෙද්දී මේක මහ විශාල පැතිරීමක් නැහැ. මං කියු මානව ජීවිතයම විවරණය කරන අතරේ මානව ජීවිතයේ එක අංශුවක් එක අංගයක් පමණයි කෙටි කතාවක් තුල විවරණය වීම සිදුවන්නේ. පැහැදිලිද? බලන්න. කෙටි කතාවෙන් ප්‍රකාශ කරන අදහසක් කතාකරුවා තුල කතාව රචනය පෙර තිබිය යුතුය. ඒ අදහස් හා සම්බන්ධ නොවන එකම වචනයකුදු මුළු රචනයේ කිසිම තැනක නොතිබිය යුතුය. අන්න පුතේ මම ඔබට පැහැදිලි කරන්නේ. කෙටි කතාව තුල ඒක ධාරණාවක් තියෙනවා, එක අදහසයි තියෙන්නේ. ඒකට පටහැනිව කිසිම වචනයක් මේකේ තියෙන්න බෑ. ඒක තමයි විශේෂත්වය. පැහැදිලිද? කෙටි කතාව තුල තියෙන්න ඕනේ ඒ සුවිශේෂතාවය තමයි ඒක.
ඒක අනිවාර්යයෙන්ම එහෙම නැතුනොත් ඒක කෙටි කතාවක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. පැහැදිලිද? කෙටි කතාවෙන් කියවෙන අදහස පැටලිලි නැතිව ප්‍රකාශ විය යුතුය. මේ වූ කලින් නවකතාවේදී බලාපොරොත්තු විය හැක්කක් නොවේ. එහෙත් කාව්‍යයේදී මෙන්ම ඌමනාවට වඩා සංක්ෂිප්තභාවය අනුචිතය. එසේම කිසිම විටක කෙටි කතාවක් ඌමනාවට වඩා දීර්ඝ කළ යුතුද නොවේ. එහෙනම් පේනවද? කියන්නේ ඕනම දෙයක් ඕනවට වඩා හරියන්නේ නැහැ. එහෙනම් හේතුඵල සම්බන්ධතාවය මත සිද්ධි අවස්ථා නිරූපණය වෙන්න ඕනවට වඩාත් බෑ අඩු වෙන්නත් බෑ. බලන්න දැන් මේ කියන කතාව තුළ මොකද්ද මේ මධ්‍යස්ථ භාවනේ තියෙන්නේ නේ? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු මේ ප්‍රතිපදාව මේ හැම තැනකම මේක තමයි වැදගත් වෙන්නේ. මධ්‍යස්ථ භාවය. අන්තගාමී වෙන්න බෑ. වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. අඩුම වෙන්න බෑ කෙටි වුණා කියලා අඩු වෙන්න බෑ. පැහැදිලි? ඒ නිසා ඒක විශේෂයි. මේ මධ්‍යස්ථ ස්වરૂපයක් ගත යුතුයි. ඒ විවරණ සියල්ල උදාහරණයක් ගන්න පරිසර වර්ණනාවක්. ඒ චරිතයක් පිළිබඳ විවරණයක්. ඒක ඕනවට වැඩිය ගියොත් එහෙම ඌණ පූරකයක් වෙන අඩුවක් වෙන හරියන්නේ. එතකොට ඒකේ කෙටි කතාවේ රසය පාඨකයට එපා වෙන්න පුළුවන්. ඕනවට වඩා විස්තර කරගෙන යනවනම් කියවන කෙනාට ඒක එපා වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා උමනා ටික හරියටම අඩුත් නැතුව වැඩෙත් නැතුව තුලනය කරලා ගන්නයි ඕන කියන එකයි මේ කියන්නේ. එහෙනම් එතන ඔබට පැහැදිලි කෙටි කතාවේ ඒ සුවිශේෂතාවය තමයි වඩා දීර්ඝ වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. ඒ කියන්නේ සංක්ෂිප්ත වෙන්නත් බෑ. පැහැදිලිද? පේනවද ඔබට? සංක්ෂිප්තභාවය අඩු වෙනොත් ඒක අනුචිත වෙනවා. එසේම කිසිම විටක කෙටි කතාවක් ඌමනාවට වඩා දීර්ඝ වෙන්නත් බෑ. නවකතාවක් වගේ ලොකු වෙන්නත් බෑ. එතකොට නවකතාව සහ කෙටි කතාව අතරේ වෙනසක් නැති වෙනෝනේ. නේද? ඒ හා සමානව ග්‍රන්ථයක් ලියවුනොත් එහෙම කෙටි කතාව කියන අර්ථකථන ඒකට දෙන්න බැරි වෙනවා. සංක්ෂිප්ත වෘත්තාන්තයක් වෙන්නේ නැති වෙනවා. පැහැදිලිද? ඇන්ටන් චෙකෝෆ් නැමැති රුසියානු කෙටි කතාකරුවා අන බලන්න එයා බොහොම ලස්සන නිර්වචනයක් දෙනවා. දුටුවේ ජීවිතේ පෙත්තක් slice of life. දැන් අපි ගන්නවා මේ විදියට. පාන්ගෙඩියක් ගන්නවා. පාන්ගෙඩිය කියලා හිතන්න ජීවිතේ. පාන්ගෙඩියෙන් මේක එක කොටසක් අයින් කරනවා. පැහැදිලිද? මෙන්න ස්ලයිස් එකක්. ඔන්න පෙති ටික. පාන්ගෙඩිය මෙහෙම අපි ගහුවනම් පෙති ගහනවනේ නේද? පාන්ගෙඩිය විදිහට කපනවා. බලන්න මේක ස්ලයිස්. මේ ජීවිතය slice of life. ජීවිතය කියන පාන්ගෙඩියෙන් එක පෙත්තක්. ජීවිතය කියන පාන්ගෙඩිය තුල ඇන්ටන් චෙකෝෆ් දකින්නේ පුතේ මොකද්ද? එක කොටසයි තියෙන්නේ. මම ඒක ඔබට පැහැදිලි කරේ. පාන්ගෙඩියම නම් නවකතාවක්. ජීවිතේ නැමැති පාන්ගෙඩිය නම් නවකතාවක්. ඒකෙන් එක අංශුවක් නම් සමාජයේ අංශු මාත්‍රයක් විදහා පානවා නම් ඒක කෙටි කතාව. ලෝක ප්‍රකට විශ්ව කීර්තියටපත් ඇන්ටන් චෙකෝෆ් එහෙමයි කියන්නේ. ජීවිතයෙන් පෙත්තකේ slice of life කියලා කියනවා. ජීවිතයෙන් පෙත්තක්. ඒ පෙත්ත තමයි හරියටම විස්තර වෙන්නේ. පෙත්ත උපරිම විස්තර වෙනවා. ඒ අදාළ කරුණ ඔහුගේ අරමුණ කරා යනකම් ඒක විස්තර වෙන්න ඕන. ඒතකොට තමයි ඒක කෙටි කතාවක් බවට පත් වෙන්නේ. කවුද එහෙනම් ඒක කියන්නේ? රුසියානු ජාතික ප්‍රකට ලේඛකයෙකු වෙච්ච ඇන්ටන් චෙකෝෆ් නේද? slice of life බලන්න එහෙනම්. ජීවිතෙන් පෙත්තක් නිරූපණය කරන කතා මාධ්‍යයක් ලෙසට තමයි එයා දක්වන්නේ. කවුද? ඇන්ටන් චෙකෝෆ් වන්නේ නම් මතක තියාගන්න. කෙටි කතාව පිළිබඳ නිර්වචන ඉදිරිපත් කළ අය අතරේ අපි එකටම ගන්නෙ කවුද පුතේ? එඩ්ගර් ඇලන් ෆෝ නේද? යා කියන්නේ එක හුස්මට කියවන්න පුළුවන් නම් ඒක. නේද? එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් ප්‍රබන්ධ ඛණ්ඩයේ වාක්‍ය ඛණ්ඩයේ ගද්‍යමය වාක්‍ය ඛණ්ඩයේ. ඒක තමයි කෙටි කතාව කියන්නේ. ඒතකොට එතනින් එහාට ගියහම ඇන්ටන් චෙකෝෆ් කියනවා slice of life ජීවිතේ පෙත්තක් කියලා බලන්න.
සංකීර්ණ චරිත විවරණයක් කෙටි කතාවකින් කළ නොහැකිය. අන්න ඒකේ විශේෂය. මම ඔබට පැහැදිලි කරේ දැන්. සංකීර්ණ චරිතයක්. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒක නවකතාවක් වෙනවා. සංකීර්ණ චරිතයක් ඒක විවරණය කරන්න බෑ. ඇයි ඒ? ඒකේ කොටසයි විවරණය කරන්නේ. ඒ චරිතය අරගෙන යාගේ මොකක් හරි අරමුණක් සාක්ෂාත් කර ගැනීමක් විතරයි කරන්නේ. ඒ වෙනත මුළු චරිතයම විවරණය කිරීමක් සිදු වෙන්නේ නැහැ. කෙටි කතා කරුවාට කල හැක්කේ චරිතයක එක් ප්‍රබල චරිතාංගයක් හෝ චරිත ලක්ෂණයක් ප්‍රකට කරන ජීවන අවස්ථාවක් ප්‍රබල ලෙස නිරූපණය කිරීම පමණයි. අන්න වැදගත්ම කොටස. කෙටි කතා කරුවාට කල හැක්කේ චරිතයක එක් ප්‍රබල චරිතාංගයක් චරිත ලක්ෂණයක් ප්‍රකට ජීවන අවස්ථාවක් ප්‍රබල ලෙස නිරූපණය කිරීම පමණයි. පැහැදිලිද? එහෙනම් කෙටි කතාව තුල තියෙන්න පුළුවන් වෙන්නේ චරිතාංගයක්. චරිතය අරගෙන ඒකාංගයක් ඒක විස්තර කරනවා. ලක්ෂණයක්. එතකොට ඒ කතාව තුල තියෙන ප්‍රධාන චරිතයේ තුල තියෙන සුවිශේෂී ලක්ෂණයක්. සමාජ යථාර්ථයක්. කෙටි කතාව තුල නිරූපණය වෙන සමාජ යථාර්ථයක්. ඒ යථාර්ථයේ එක චරිතයක් අරගන්නවා. ඒ චරිතේ ඒකාංගයක් අරගෙන ලක්ෂණයක් කරා මේක ප්‍රකට කරනවා. මේ ගැන සැලකිලිමත් වූ චාල්ස් ඒ මේ කවුද පුතේ? චාල්ස් ඒ මේ නැමැති විචාරකයා කෙටි කතාව ඌ කලේ අන්න කෙටි කතාව ඌ කලේ බොහෝ දුරට ස්වාභාවික හා අතිශයින් කලාත්මක ගුණයෙන් පෝෂණය වූ ප්‍රබන්ධ විශේෂයකයි සඳහන් කර තියෙනවා. චාල්ස් මේ කියන්නේ කොහොමද පුතේ? කෙටි කතාව ඌ කලේ බොහෝ දුරට ස්වාභාවික හා අතිශයින් කලාත්මක ගුණයෙන් පෝෂණය වූ ප්‍රබන්ධ විශේෂයක. කලාත්මක ගුණයෙන් පෝෂණය වෙච්ච එක. පැහැදිලිද? ඒතර අන්න එහෙම විවිධ නිර්වචන අපිට එනවා කෙටි කතාව පිළිබඳ නේද? කෙටි කතාව සම්බන්ධව අපිට ඔය පෙර අපර දෙදිගය විවිධ නිර්වචන තමයි දෙන්නේ. දැන් ශ්‍රී ලාංකීය දයසේන ගුණසිංහ සූරිය ජීවිතයේ සමීපතම රූපය කෙටි කතාවයි. ජීවිතයේ සමීපතම රූපය කෙටි කතාව. එක හුස්මට කියවා හමාර කළ හැකි එක වගේ සමාජයේ අංශු මාත්‍රයක් විදහාපාන කතා කලාව කෙටි කතාවයි. කේ.ජයතිලක. අපේ ඇගේ විශේෂත්වය බලන්න. එහෙ නිර්මාණය වෙච්ච නිර්වචනය බොහොම අපූර්වට වෙනස් කරන්න පුළුවන් අපේ ඇයට පුදුම දක්ෂතාවයක්. ස්ලයිස් ඔෆ් ලයිෆ් ජීවිතයෙන් පෙත්ත කියන එක සමාජයේ අංශු මාත්‍රයක්. වෙනවා. සමාජය කියන්නේ මේ ජීවිත ගොඩක්. පුද්ගල ගොඩක් එකතුවක්. ඒකේ අංශුවක්. ස්ලයිස් එකක් විවරණය කරනවා. හරි අපූර්ව. බලන්න යනවා. අනේ නම් මතකේ තියෙන්න ඕන මොකද්ද පුතේ මේකෙන්? මෙන්න මේක ඔබ තියෙන්න ඕන. මොකද්ද? ජීවිතෙන් පෙත්තක්. කෙටි කතාව ඌ කලේ. පැහැදිලිද? ඌ කලේ ජීවිතෙන් පෙත්තක්. ජීවිතෙන් පෙත්තක්. කවුද මේ කියන්නේ? ඇන්ටන් චෙකෝව් කියන්නේ. කවුද පුතේ කියන්නේ? ඇන්ටන් චෙකෝව් කියන්නේ. එතකොට ඔබ මේක දැනගෙන හිටියට ගැටලුවක් නැහැ. කෙටි කතා පිළිබඳ විවිධ නිර්වචන අතර නිර්වචන කිහිපයක් ඉගෙනගෙන තියාගන්න. ඔබට වටිනවා. ඔබ එතනින් එහාට උසස් පෙළ ගියාට පස්සේ මේවා හොඳටම ඉගෙන ගන්න තියෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඊළඟේ නිර්වචනය තමයි ඔබ මතකේ තියන්න ඕන. කෙටි කතාව ඌ කලී මොකද්ද? බොහෝ දුරට ස්වාභාවික හා අන්න. මම එක කෙටියෙන් දානවා.
බොහෝ දුරට ස්වාභාවික හා අතිශයින් කලාත්මක අතිශයින් කලාත්මක ගුණයෙන් පෝෂණය වූ ප්‍රබන්ධ විශේෂයකයි. හරිද? එතකොට බලන්න චාල්ස් ඒ මේගේ නිර්වචනය. මේක ඇන්ටන් චෙකෝෆ්ගේ නිර්වචනය. ඒක අපිට පැහැදිලි වෙනවා මේ පළමු එක නේද? ජීවිතේ පෙත්තක් කෙටි කතාව කියලා. අන්න එහෙනම් පැහැදිලිමයි පුතාලට. ඊට පස්සේ බලන්න එක හුස්මට පැවසීමට හෝ කියවීමට හැකි සංක්ෂිප්ත වෘතාන්තය කෙටි කතාවේ යනුවෙන් වරක් කෙටි කතාව නිර්වචනය කරමින් එඩ්ගා ඇලන් ෆෝ පැවසීය. අන්න මම ඔබට පැහැදිලි කළා මම ඔබට මේක වේලාසනින්ම මීට පෙර කියා දුන්නා කටපාඩම් කරගන්න ඕන එකක් තමයි එක හුස්මට පැවසීමට හෝ කියවීමට හැකිය. එක හුස්මට කියවා හමාර කළ හැකි සංක්ෂිප්ත වෘත්තාන්තය කෙටි කතාවයි. සංක්ෂිප්ත වෘත්තාන්තය කෙටි කතාව. කවුද මේ කියන්නේ? එඩ්ගා ඇලන් ෆෝ. බලන්න යාගේ හොඳ නිර්වචනයක්. කියවීමට හැකි සංක්ෂිප්ත වෘත්තාන්ත. එක හුස්මට එක දිගට කියවගෙන යන්න පුළුවන් මේක. එහෙම වුණොත් අපි ඒකට කියනවා කෙටි කතාව. අන්න මෙන්න මේ කතාව හරහා තමයි එඩ්ගා ඇලන් ෆෝ කියන සුවිශේෂී විචාරකයා කෙටි කතා කලාවේ පුරෝගාමියෙක් විදියට අපි සලකන්නේ. එතුමා තමයි මේකේ ආරම්භකයා විදියට මේ විදියට බොහොම නියම ආරම්භයක් අරන් දෙන්නේ. අනිත් අය හිටියට හරි ආරම්භයක් දෙන්නේ එඩ්ගා ඇලන් ෆෝ. ඒතර මෙහෙම ඔහොම ගිහිල්ලා අවසානයේ හරියටම එක තැනකදී කෙටි කතාව සම්බන්ධ විශේෂතා ගොඩක් අපි කතා කරනවා. ඒ ජෝසප් බර්ග් එසන්වින් කියන සුවිශේෂී බටහිර විචාරකයාගේ නිර්වචනයත් එක්ක බලන්න. බ්‍රැන්ඩන් මැතිව් කෙටි කතාව ගැන කරුණු පැහැදිලි කරමින් ඒ වූ කලී බලන්න ඒකීය අනුවෘත්තියක් යයි පවසා ඇත. එයා කියන්නේ ඒකීය අනුවෘත්තියක් කියලා කියන්නේ. පවසා ඇත. එක් සිද්ධියකට හා එක් තැනැත්තෙකුට සංග්‍රහ කරන සැබෑ කලාව කෙටි කතාව වන්නේ යයි ආචාර්ය විලියම් ඩෝසන් පවසයි. පොඩ්ඩක් නවත්තමුද? හරි. බලන්න එතකොට ආචාර්ය විලියම් ඩෝසන් කියන්නේ ওই විදියට බලන්න. ඊට පස්සේ අපේ ශ්‍රී ලාංකීය ප්‍රකට චරිතයක් ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. කවුද? මාර්ටින් වික්‍රමසිංහ සූරීන්. කවුද? කොග්ගල මහා ප්‍රඥා. ලක් ඉතිහාසයේ ග්‍රන්ථ ගණනාවක් රචනා කරපු, කෙටි කතා රචනා කරපු, නවකතා රචනා කරපු, සාහිත්‍ය විචාර ග්‍රන්ථ, පුංචි දරුවන් වෙනුවෙන් සාහිත්‍යයට පුදුම සේවයක් කරපු අසහාය චරිතයක් තමයි කොග්ගල මහා ප්‍රඥා. ඒ තමයි අපේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්. ඒ තරම්ම චරිතයක්. බලමු අපි යා කොහොමද කියන්නේ. මාර්ටින් වික්‍රමසිංහ වහල්ලු කෙටි කතා සංග්‍රහයේ ප්‍රස්තාවනා වේලා පහත් සඳහන් සියලුම රචනයන් කෙටි කතා ලෙස සැලකිය හැකියයි කියනවා. මොකද පුතේ වහල්ලු කියන කෙටි කතා සංග්‍රහයේ එයා කියන මෙන්න කෙටි කතාවක් වෙන ඒවා මොනවාද? එකම සිදුවීමක් මුල් කොටගෙන රචිත කතාව. එකම සිදුවීමක් මුල් කොටගෙන තියෙන කතාවක් තියෙනවා නම් ඒක කෙටි කතාවක්. පැහැදිලිද? එකම සිදුවීමක්. ඊට පස්සේ චරිතාංගයක් නිරූපණය සඳහා ලියන ලද ආඛ්‍යායිකාව. චරිතාංගයක් අපි කිව්වේ එක අංගයක්. ඒ චරිතයේ තියෙන මොනවා හරි අංගයක් අරගෙන ලියන
තියෙන කතාව. සිදුවීම් කිහිපයක් ඇසුරෙන් රචිත කතාව. හැබැයි සිදුවීම් කිහිපයක් එයා කියනවා. සිදුවීම් කිහිපයක් තියෙනවා නම් ඒක කෙටි කතාවයි කියලා. සිදුවීම් කිහිපයක් තියෙනවා හැබැයි ඒ අතරේ තියෙන්න ඕන මොකද්ද? එක් ප්‍රබල සිදුවීමක් පමණක්. සිදුවීම් කිහිපයක් තියෙන්න පුළුවන්. හැබැයි එකයි මේකේ එලි පිළපෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒක කෙටි කතාවක් බවට පත් වෙන්නේ. කෙනෙකුගේ යටිසිතේ සැඟවුණු හැඟීමක් හෙළි කරන විවරණය. අන්න. කෙනෙකුගේ යටිසිතේ ආසාවක් දැන් හිතන්නකෝ දැන්. නිකොලායි ගොගොල්ගේ හිම කබාය. රුසියානු ජාතික නිකොලායි ගොගොල්ගේ හිම කබාය. ඒතකොට අන්න යටිහිතේ ඇති වෙන කාගේද මේ අකකිච්චි කියන චරිතයේ යටිහිතේ ඇති වෙන ආසාවක්. ඒ තමයි හිම කබායක් ගන්න ආසාව. පැහැදිලි. ඔහු වැඩ කරන ආයතනයේ පාරිතෝෂිත ආදායම වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ හිම කබායක් අරන් සතුටින් මේක චැන්ඩියට ඇඳගෙන යනවා. පැහැදිලිද? ତොර මේ කබාය දාගෙන බොහොම සතුටෙන් යනවා. යද්දි මෙන්න මේ යටිහිතේ තිබිච්ච මේ ආසාව මුදුන්පත් වුණා. මුදුන්පත් වෙලා ඒක එතනින් ඉවර වෙනවා. මොකද්ද වෙන්නේ? උදුර ගන්නවා. උදුර ගන්නගෙන මෙයා උම්මත්තෙක් බවට පත් වෙනවා. පිස්සු වැටෙනවා. ඒතර ඕකම ගුණදාස අමරසේකර සූරීන් ඕකාභාසය අරලා ලියනවා බයිසිකලයේ කෙටි කතාව. සියදෝරිස් කියන රබර් කෙටි කපන මිනිස්සයා. සිහිනයක් තියෙන හැමදාම ගේ ඇතුලේ එල්ලනවා හම්බර් බයිසිකලයක මේ ස්ටිකර් කෑලි එක එක ඒවා ගේ ඇතුලේ පුරාවට මෙල්ලගෙන ඉන්න ආසාව. ඇයි අපි එහෙම තමයි ඒ අදාළ ආසාවට අහම ඒක අපි සිතුවමක් කරගන්න. තැන් වල අපි එල්ල ගන්නවා. ඒ වගේ අවසානයේ රබර් කිරි මිහල ඉහළ යෑමෙන් ඔහුට ආදායම ලැබෙනවා. ඔහු හම්බර් බයිසිකලයක් ගන්න. ඒතර ඒ බයිසිකලේ බොහොම ආසාවෙන් පියදලා කරලා ළමයින්ටවත් අල්ලන්න දෙන්නේ නේ. එහෙම තියාගත්ත බයිසිකලය ලොරි එක හැප්පිලා කුඩු පට්ටම් වෙලා වැටෙනවා. ඒක ඉවර වෙලා යනවා. එතකොට එතනින් මේ කතාව අවසන් බලන්න යටිහිත තියෙන ආසාවක් මොකක් හරි එකක් ඒ සිතුවිල්ලක් අරගෙන ඒක කූට ප්‍රාප්ත කරලා ඒක අවසන් කරනවා. එතකොට තමයි ඒක කෙටි කතාව කියලා අපේ මාටේ වික්‍රමසිංහ සූරීන් පැහැදිලි. උපහාසය හා මායා කතා ෆැන්ටසි. උපහාසය හා මායා කතා. යකින කෙටි කතා කියලා. බලන්න වහල්ලු කියන කෙටි කතා සංග්‍රහයේ. ඒතර මෙයා තමයි කෙටි කතාවේ පළවෙනි කෙටි කතාව විදිහට ගැහණියක් කෙටි කතාව නිර්මාණය කරන්නේ. ලංකාවේ පළවෙනි කෙටි කතාව විදිහට සැලකෙනවා. පැහැදිලිද? ගැහණියක්. එතකොට කලාත්මක භාවයෙන් අනුවන සුවිශේෂී නවකතාව ගම්පෙරළිය නේ තුන් ඈදුතු නවකතා කලියුගයේ යුගාන්තයේ මේවා ලියලා බොහොම ලංකාව පුරා ප්‍රකට චරිතයක් බවට ඔහුපත් වෙනවා. එතකොට ඔහු දක්වන විදියට එහෙනම් මෙන්න කෙටි කතාවක් තියෙන නම් කෙටි කතාවක් වෙන්න නම් එයා කියන වෙන මේ ලක්ෂණ මේ තියෙනව කෙටි කතා කියලා නේ. එකම සිදුවීමක් මුල් කොටගෙන තියෙනවා නම් ඒක කෙටි කතාවක්ලු. ඊට පස්සේ චරිතාංගයක් නිරූපණය කිරීම සඳහා ලියලාද ආඛ්‍යායිකාව නම් ඒක අනිවාර්යෙන් කෙටි කතාවක්ලු. ඊට පස්සේ සිදුවීම් කිහිපයක් ඇසුරින් මේක නේම ඒකත් කෙටි කතාවක්ලු. ඊට පස්සේ කිසියම් අවස්ථාවක මිනිසුගේ සිතට නැගුණු මොකද්ද හැඟීමක්. මම කිව්වේ දැන් ඒ සිතට නැගිච්ච දෙයක් ඒක එළියට දාලා විග්‍රහ කරනවා. ඒකේ උපරිමය. ඊට පස්සේ කෙනෙකුගේ යටිසිතෙහි නැගුණු. දැන් මේකේ තියෙන කිසියම් අවස්ථාවක මිනිසෙකුගේ සිතට නැගුණු හැඟීමක් විවරණය කිරීම. මිනිසෙකුගේ. මෙතන ආයි තියෙනවා කෙනෙකුගේ යටිසිතෙහි අන්න ගූඪ චෛතසිකය. ඇතුල් හිත පැහැදිලිද? ගූඪ චෛතසිකයේ ඇතිවෙච්ච ආසාවක් මොකක් හරි සිදුවීමක් හැඟීමක්. උපාසය හා මායා කතා කියන එක. ඒතර ඔන්න මෙහෙම කෙටි කතා පිළිබඳ ශ්‍රී ලාංකීය සාහිත්‍යයට සුවිශේෂී මෙහෙවරක් කරපු අග්‍රගණ්‍ය සාහිත්‍යදරයාණන් තමයි මාටේ වික්‍රමසිංහ. එතුමන් ගැන ඔබ දන්නවා. එතුමා ගැන මේ ලංකාවේ ලෝකයේ මොදන්න චරිතයක්. එතුමා හරි බල විශ්වවිද්‍යාලයේ ගියේ නැති වුණාට නේ හරිම ඒ පැත්තෙන් පුදුම දැනුමක් තියෙන කෙනෙක්. පොත් කියවලා ලියලා දහස් ගණනක් පොත් ලියපු චරිතයක්. හරි. ඉතින් එතුමාගේ
කොග්ගල නිවසට ආශ්‍රිතව තමයි ඔබට මේ සිංහල උගන්වන ගුරුවරයාත් ඉන්නේ. ඒ නිසා ගොඩක් සතුටු වෙනවා. එතුමාගේ ආසන්නයේ නේද ඉපදෙන්න හම්බ වෙච්ච එකක් ඒ වගේ චරිතයක් එක්ක පැහැදිලිද? හරි. බලන්න. මේ අංග 6ට පරිබාහිරව තවත් එක් අංගයක් 7 වන කරුණු ලෙස ඉදිරිපත් කිරීමට කේ ජයතිලක පෙළඹී ඇත. අන්න දැන් අපිට ඉදිරි කතා කරන්න ඉන්න සුවිශේෂී චරිතය තමයි කවුද පුතේ? කේ ජයතිලක සූරිය. අතිශය දක්ෂයෙක්, පරිශකෙක්, විචාරකයෙක්, නවකතා කරුවෙක්, කෙටි කතා කරුවෙක්. ඒ පැති ගානක හසල දැනුමක් තියෙන මහා මනා පරිචයක් තියෙන චරිතයක්. ඔහුට 7 වන කරුණක් අවශ්‍ය වූයේ ඉහත සඳහන් කළ අංග 6ට අමතරව ගණන් ගත හැකි ආකාරයේ කෙටි කතා පළ වූ නිසා විය යුතුය. එහෙත් මේ විග්‍රහය කෙටි කතාව පිළිබඳ දල සටහනක් මිස කෙටි කතාව හඳුනා ගැනීමට උපකාරී වන තත්ත්ව විමර්ශනයක් ලෙස සැලකිය නොහැකිය. එක් අතකින් මේ විවරණය කෘත්‍රිමය. ඉහත සඳහන් කළ අංගෝපාංගයන්ගෙන් එකක් හෝ කිහිපයක් මුල් කරගෙන කෙටි කතාවක් රචනා විය හැකි වුවත් ඒ ඇතැම් ලක්ෂණ කෙටි කතාවට පමණක් සීමා වන්නේ යයි කිව නොහැකිය. සිදුවීම් කිහිපයක් ඇසුරින් රචිත කතාව අන්න එතන තමයි තියෙන්නේ. උපහාසය හා මායා කතාව. කෙටි කතාවක් මෙන්ම නව කතාවක් ද විය හැකිය. කෙටි කතාවක් එකම සිදුවීමක් කේන්ද්‍ර කොටගෙන මෙන්ම ඒ කියන්නේ කෙටි කතාවක් එකම සිදුවීමක් කේන්ද්‍ර කොටගෙන මෙන්ම සිදුවීම කිහිපයක් ඇසුරෙන්ද නිර්මාණය විය හැකිය. දැන් එක ප්‍රධාන සිදුවීමක් තමයි කෙටි කතාවේ තියෙන වෙන සෙසු සිදුවීම් තියෙන. හැබැයි නව කතාවේ ප්‍රධාන සිදුවීම් ගොඩක් තියෙනවා. ප්‍රධාන චරිත ගොඩක් තියෙනවා. එතකොට තමයි ඒක නව කතාවයි මානව ජීවිතයක්ම විවරණය කරන්නේ. මේක මානව ජීවිතයේ යම් අංශයක් පමණයි. මගේ slice of life ජීවිතේ පෙත්තක් පමණයි විවරණය කිරීම සිදු වෙන්නේ. සංක්ෂිප්ත වෘතාන්තයක් වෙනවා. ප්‍රතිභා සම්පන්න කෙටි කතාකරුවෙකු මෙන්ම මදහත් විචාරකයෙකු වන මහාචාර්ය ඒ.වී. සුරවීරන් අති දක්ෂ චරිතයක්. ඒ.වී. සුරවීර සූරීන් අදහස් ඉදිරිපත් කරමින් අවස්ථා දෙකකදී මෙසේ පවසා ඇත. පුතේ මහාචාර්ය ඒ.වී. සුරවීර කියන්නේ නව කතාවක් ගත්තොත් ලංකා විශ්වවිද්‍යාලයක් තුල උපසංස්කෘතියක් පිළිබඳ ලියවෙච්ච අසහාය නව කතාව ලියන්නේ ඒ.වී. සුරවීර. අත්ත බිඳේ පයබුරුලෙන්. ඒ කියන්නේ විශ්වවිද්‍යාල සංස්කෘතියක් තුල උපසංස්කෘතියක් ගොඩ නැගිලා මේක යථාර්ථවාදීව නිර්මාණය කරා ඒ.වී. සුරවීර. අපට දවස් ඉරපායදෝ කියලා අපූර්ව කෙටි කතා ලොට් එකක් එතුමාගේ තියෙනවා. ඒක හරි විශේෂයි. පෑදීදියට බොරදිය. පැහැදිලි. එතකොට ඔය වගේ චරිත වල නිර්මාණ අතිශයින්ම රසවත්. එතකොට එයා කෙටි කතාවට බොහොම අපූර්ව හැඳින්වීම් ටිකක් දෙනවා. කෙටි කතාවක් වෙන්නේ කොහොමද කියලා. බලන්න. එයා කියන කෙටි කතාවට ලස්සන කතාවක්. කෙටි කතාව වූ කලී එක් මූලික චරිතයක් හෝ චරිතාංගයක් හෝ මූලික සිද්ධි හෝ මූලික උද්වේගකර අවස්ථාවක් හෝ නිරූපණය කරන සාහිත්‍යාංගයක් යන්න සාමාන්‍ය පිළිගැනීමයි. එසේ වුවද ඒ මූලික චරිතයට හෝ චරිතාංගයට ඒ මූලික සිද්ධියට හෝ මූලික උද්වේගකර අවස්ථාවට සම්බන්ධ අනෙක් චරිත සිද්ධි හා අවස්ථා කෙටි කතාවට ඇතුළත් වීමට බාධාවක් නැත. අන්න. එයා කියන්නේ දැන් ඒ ප්‍රධාන චරිතයට නේද? ප්‍රධාන චරිතයට එයාගේ කාර්යය ඉටු වෙන්න නම් ඒ කාර්ය සාධනය වෙන්න නම් සෙසු චරිතය එපාය. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. දැන් බලන්න අපට දවසේ කිරපාය ආදෝ කියලා යාගේ කෙටි කතාව තුල සිරියාවතේ කියන අව්‍යාජ ගැමි දැරිය චිත්ත තරගයට යනවා. එයත් එක්ක ගැටුමට එන්නේ වනසිංහ ටීචර්ගේ දුව දක්ෂි. ඒතකොට දක්ෂි තමයි තරගයට යවන්න හදන්නේ. දක්ෂයා කවුද? සිරියාවතේ.
එතකොට මේ වනසිංහ කියලා නමම දානවා. වනයේ සිංහයා කාටවත් බය නැහැ. ඒ වගේ ප්‍රින්සිපලුත් එයාට බයයි. ඇයි ඒ? වනසිංහගේ හස්බන්ඩ් තමයි ඩිරෙක්ටර්. එතකොට ප්‍රින්සිපල් බයයි. මේ කතාව ඔහොම තමයි යන්නේ. ඒ නිසා තමයි අපට දවසක ඉතින් එයි නේද? බලන්න ඇඳුමක් අඳ ගන්න බැරි බොහොම අහිංසක දරුවා දක්ෂයෙක් වෙනකොට ඉස්සරහ පෙළේ ඉන්නේ දක්ෂී. පිටිපස්සේ පෙළේ ඉන්නේ සිරියාවතී. හැබැයි දක්ෂයා සිරියාවතී. උඩුපිළ සහ යටිපිළ. ධනපති පන්ති දෙක ඇතුලේ ගැටුම. බොහොම ලස්සනට ඉංග්‍රීසි විහාරයත් භාවිත කරමින් ඔහු ලස්සනට ඒක නිර්මාණය කරන චරිතවලට පණ පොවන්නෙත් ඒවයි තේරුම් අරගෙන. පද්මමිස් තමයි ඒකේ සාධාරණීකරණය කරන්නේ. ඒ නිසා තමයි කියන්නේ ඔයා දන්නද මගේ හස්බන්ඩ් ඩිරෙක්ටර් බව? පද්මමිස් කියන්නේ පද්ම කියන්නේ නෙළුමක්. නෙළුම් මල පිපෙන විලේ, විලේ ජලයෙන් උඩට. එහෙනම් විල මහා සමාජයේ කුරුළු සමාජයේ නරුම සමාජයේ ඒකෙන් උඩට ආපු පාරිශුද්ධ ගුරුතුමිය තමයි පද්මමිස්. අන්න එහෙම කියලා යා සංකේතාත්මකව කෙටි කතාවට ලස්සන අර්ථකථනයක් දෙන්න පුළුවන් විදිහට කෙටි කතාව නිර්මාණය කරනවා මහාචාර්යවි සුරවීර මහත්මයා. එතකොට එතුමා ඒ තරම්ම සුවිශේෂී චරිතයක්. පැහැදිලිද? ඉතින් මයි දරුවනේ ඔබට පැහැදිලි ඇති මේ අයගේ මේ නිර්වචනත් එක්ක නේද? කෙටි කතා කලාවේ මොන වගේ පැතිකඩවල් අපිට කතා කරන්න පුළුවන්ද? කෙටි කතාවක් වෙන්න නම් මොනවද තියෙන්න ඕන කියන එක මහාචාර්ය ඒ.වී. සුරවීර පැහැදිලි කිරීම කරගෙන යනවා. ඉතින් මේ වගේ ඔහොම කියාගෙන යනකොට අවසානයේ අපිට ඉදිරියේදී කෙටි කතා කලාව සම්බන්ධ සුපැහැදිලි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙයි. පැහැදිලිද? මයි දරුවනේ ඕන එහෙනම් මේ පැහැදිලි කිරීම මහාචාර්ය ඒ.වී. සුරවීරයන්ගේ සුපැහැදිලි කිරීමක් බලන්න. මේ සාහිත්‍යාංගයේ නවකතාව නවල් කෙටි කතාව නවල් යන සාහිත්‍යාංග දෙකට වඩා ප්‍රමාණ වශයෙන් කෙටි වූද චරිත සමූහයක් හෝ චරිතයක් හෝ චරිතාංගයක් හෝ යම් උද්වේගකර අවස්ථාවක් විවරණය කරන සේ සිද්ධි ගැළපීමෙන් සුළුවෙන් හෝ කතා ප්‍රවෘත්තියක් ප්‍රකාශ වන්නා ඌද ගද්‍යමය ප්‍රබන්ධ විශේෂයක්සේ හැඳින්විය හැකියි. දැන් නවකතාවයි කෙටි කතාවයි අතරේ වෙනස්කම් ටික අපි ඉදිරියේ සාකච්ඡා කරමු. ඒතර අන්න පැහැදිලි අපිට කෙටි කතාවක යම් අවබෝධයක් මගේ දරුවන්ට එන්න ඇති. කෙටි කතාවක් තුල තියෙන්න ඕන විශේෂතා ප්‍රධාන චරිත ගොඩක් තියෙන්න බෑ. ප්‍රධාන චරිත එකයි. ප්‍රධාන සිදුවීම් එකයි. සිදුවීම් තියෙන්න පුළුවන්. ප්‍රධාන සිදුවීම් එකයි. ඒක උද්වේගකර අවස්ථාවක් තියෙන. ඒක තමයි උලුප්පල පෙන්නන්න ඕන. පැහැදිලි? තවත් බොහෝ ලක්ෂණ තියෙනවා. අපි ඒ නිසා ඒ කොටස් ටික ඉදිරි කොටසෙන් සාකච්ඡා කරනවා. අදට මේ කොටස් ටික මේ විවරණය මම අදට මෙතනින් හමාර කරනවා. ඉදිරි කොටසේදී අපි ඉදිරියට සාකච්ඡා කරමු.